ධර්මය ඇත්තේ කොතනද මේ මගේ විග්‍රහයට අනුව එතනින් අපි ධර්මය අරගෙන ඔබට ලබා දෙනවා. ධර්මය අවශ්‍ය වන්නේ ඔබට මට. ඇයි? යම්කිසි නිවීමකට. එතකොට ධර්මය ඇති තැන හෝ සත්‍ය ඇති තැන ස්ථානය පිළිබඳව ගැටලුවක් නැත. ඒ සත්‍ය දැකපු හෝ ධර්මය දැකපු පුද්ගලයා පිළිබඳව ගැටලුවක්ද නැත. ඒ පුද්ගලයා ධර්මය දැක්කා නම් සත්‍ය දැක්කා නම් ඒ සත්‍ය දැකපු මාර්ගය ඔබට පසක් කර දීම අපේ යුතුයකමක්. ඒ නිසා ධර්මය හෝ සත්‍ය අවශ්‍ය ඔබට ධර්මය හෝ සත්‍ය ලබා දීමයි අපේ වගකීම. මම විශ්වාස කරනවා මේ තෙරණින් වහන්සේ ඔබ මීට ඉහත දැක ඇති සමාජ මාධ්‍ය ඔස්සේ. මෙතන තාක්ෂණික ප්‍රශ්න තියෙන්න පුළුවන්, කැමරාවට ආලෝකයේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ හැම දෙයකටම අපිට සමාවන්න ඔබේ ප්‍රතිචාර මත ඉදිරියේදී මේ වැඩසටහන මාලාවක් හැටියට අපි ක්‍රියාත්මක කරනවා. මට අවසරයි තෙරණින් වහන්සේ. මගේ විග්‍රහය ධර්මය හා සත්‍ය කියන වචන දෙක අපිට නිවැරදිව විග්‍රහ කරගන්න පුළුවන් මේ වචන දෙකෙන් මොකද්ද තෙරණින් වහන්සේ? ධර්මයේද සත්‍යයේද? සත්‍ය පුතේ. ධර්මයේ කියන්නේ අපි ධර්මයේ තමයි යෙදෙන්නේ හැම මොහොතෙම. අසත් ධර්මයේ. ඒ කියන්නේ ඉන්නවා තියෙනවා අයිති මගේ. ඉන්නවා කියන එකක ඉන්නවා තියෙනවා කියන එකක ඉන්නවා අයිති කියන එකක ඉන්නවා මගේ කියන එකක ඉන්නවා. ඉන්නවද අසත් ධර්මයේ? ඒක ඉන්නවද තියෙනවද අයිතිද මගේද කියලා දැක්කද සත් ධර්මයේ? ඒකත් සත් ධර්මයේ තුල අල්ලගන්න එකක් නෑ. අයිතියක් නෑ අයිතිකාරයෙක් නෑ. අයිතියක් නැති අයිතිකාරයෙක් නැති එක ආයෙ අයිතිකාරයෙක් වෙන්නේ. ඒතර අපි අයිතියක් නැති අයිතිකාරයෙක් අයිතිකාරයෙක් වෙලා. අයිතියක් නෑ අයිතිකාරයෙක් නෑ කියලා දන්නේ නෑ. දන්නේ නෑ කියන්නේ දැක්කේ නෑ. ඒක නොදැක්කද අසත් ධර්මයේ. දැක්කද සත් ධර්මයේ. එතකොට සද්ධර්මයේද සත්‍ය කියලා කියන්නේ තෙරණින් වහන්සේ. ඔබ දුටු සත්‍ය. ඔබ දුටු සත්‍ය සද්ධර්මය. දැන් මෙතන දෙකක් තියෙනවා. එහෙමයි. දැන් මේකද සත්‍ය? මට තක්සේරුවක් විග්‍රහයක් නැහැ. දැන් ඔබ මේකට බැඳෙනවා. මොකද මේකේ පාටට. ඒ බැඳෙන්නේ ඇයි? බැඳුනා කියන්නේ ඔබ අසත් ධර්මයේ දුනා. එහෙමයි. ඒකට මේකත් නෙමෙයි සත් ධර්මය. මේකත් කෙනෙකුට බැඳෙන්න පුළුවන්. මේකෙත් බැඳෙන්න පුළුවන්. මේකත් නෙමෙයි. එතකොට අන්න ඒක පෙන්වන්න බෑ. ඒක මෙහෙම පෙන්වන්න පුළුවන්. පස්මිට. දැන් පස්මිට ඇතුලේ කොහොමද අපි සත්‍ය හොයාගන්නේ? දැන් එතකොට මේකට බැඳුනා මේකට බැඳෙයිද? ඔව් පස් වලට බැඳෙන්නේ නැහැ නේද කෙනෙක්? එතකොට මේ පසට අයිතිකාරයෙක් ඉන්නවද මේකට අයිතිකාරයෙක් ඉන්නවද? මේකට අයිතිකාරයෙක් ඉන්නෝ. මේකට අයිතිකාරයෙක් ඉන්නවා. බැඳිච්ච අය. බැඳිච්ච අය. ඒක බැඳුනද ගැලවෙන්න බෑ. මෑන්නාන්ස මේකට නොබැඳුනා නම් කවුරු හරි මේකට ගැටුණා නම් මේකටත් අයිතිකාරයෙක් ඉන්නවනේ. එතකොට මේ දෙකම නැහිටන කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බැඳෙන්න එකක් තියනවාද? දැන් මේ ටිකත් ගියා. උඩඟේ ගියා. එතකොට මොකද්ද තියෙන්නේ? මේකත් නෑ මේකත් නෑ මේකත් නැත්නම් ඒකද සත්‍ය? ඒක තමයි සත්‍ය. ඇත්ත දැකපු තැන දුකක් තිබුණා. බොරුවට අහුන් තැන දුකක් තිබුණා. බොරුවට අහුන් තැන ශෝකයක් තිබුණා. බොරුවට අහපු තැන බයක් තිබුණා. ඒකනේ අසරණ වෙලා යන්නේ. සරණක් හොයා. ඇත්ත නැදන වැඳුණා. එතන මගේ කෙනා රකින්න, මගේ දේ රකින්න, මගේ තැන රකින්න යන්නේ ඇයි? මගේ නොවන දෙයක් රකින්න කියනවාද? ඔව් අපි අල්ලපු ගෙදර රකින්න යන්නේ නැහනේ. නෑනේ. මගේ නං. හැබැයි මගේද? මගේ නෙමෙයිද? දැන් හුස්ම ටික මොනවාද අයිති? හුස්ම ටික රැකගන්න උත්සාහ කරන්නේ මගේ හින්දා නේද? අන්න ඒක තමයි වරද පුතේ. හුස්ම ටික කාගේද? මගේනේ. බලන්න මගේද කියලා. අන්න දැන් ඔබ බලන්න ඔබ සොයන්න. බලන්න දැන් මගේද කියලා.
ඔව් මගේ නම් අර කිව්වත් වගේ යන්න දෙන්න. යන්න දෙනකොට මට අල්ල ගන්න පුළුවන් නේද? ඒකනේ. මගේ අය නම් හුස්ම ටික තියා ගන්න පුළුවන්. හුලඟක් එනවා මෙහෙම එනවා මෙහෙම යනවා මෙහෙම එනවා මෙහෙම යනවා. අයිතිකාරයා කියනවා මට හුස්ම ගන්න බෑ. අයිති කරගෙන. දැන් ඔහේ යන එකක් නම් බලන්න පුළුවන්ද ඒක? බලන්න. බලන්න. අන්න එකයි බලන්න. බලන්න කියන්නේ පුතේ. දැක්කගෙන බලන්න කියන්නේ. දැන් බලන්න. දැක්කද? මට දැක ගන්න බැරි වුණා. දැක ගන්න බැරි වුණා නම් ගැලවෙන්න බෑ. එහෙනම් මේක දකින්න ඕනේ. දකින්න ඕනේ. දැන් මම කිව්වා. මොකකටද මම කිව්වේ? දැන් මම කියනවා. මොකකටද මම කියන්නේ? මට. යෝ. දැන් පුතා කියනවා මම කියලා. මම කිව්වේ මොකකටද? මට. මට කිව්වේ මොකකටද? රූපයකට. රූපයකට. දැන් උස්ම දිගියොත් ඔක මටද? මගේද? නෑ නෑ. ඉතින් මට කිව්වත් බොරු මයි කිව්වත් බොරුනේ. දෙකම බොරු. දෙකම බොරුනේ. තෙරණ මාස රැවටීමකද එහෙනම් මේ ඉන්නේ අපි? අන්න රැවටීමෙන් ගැලවුණාද එතන බුද්ධ. රැවටීමෙන් මිදුණාද එතන බුද්ධ. ඔබ සද්ධර්මයේ යෙදුණාද එතන බුද්ධ. බුද්ධ කියන්නේ පුද්ගලෙක් නෙවෙයි. පුද්ගලෙක් නෙමෙයි. රූපේ බුදුන් නෙමෙයි. දැනුම අවබෝධය නෙමෙයි. බෝධිය ගසක් නෙවෙයි. අවබෝධය බෝධිය බුදුයි. අවබෝධය බෝධිය බුදුයි. දැන් එතකොට මෑන්නන්ස දැන් manussත්ත්ව පටිලාභෝ පරම දුර්ලභෝ. කල්ප ගානකට. දැන් මේකට එක හිතක් ඉපදුනා නම් ඒ හිතට ඉන්න එකක්. ඔන්න දැන් හිතට ඉන්න එකක්. ඒ හිතට ඉන්න ඒ හිත කියන්නේ ගින්න. කාම ගින්න. එහෙමයි. දැන් කාම ගින්නට ස්වභාව දහමේ ඔන්න පොළව කනවා. ආභාසර ලෝකෙන් ඇවිල්ලා. ඒකට ඔන්න පොළව තමයි රූපේ. දැන් රූපයක් දෙනවා. ඒ රූපය කාලයක් ඉඳලා රූප අල්ලල්ල යනවා. දැන් රූප අල්ලල්ල ගිහින් මේ රූපේ හම්බ වුණා මේ සැරේ. මනුස්ස නෙමෙයි මිනිස්සු. මනුස්ස නෙමෙයි මිනිස්සු. දැන් මේ රූපයක් අල්ලගත්තා මිනිහා. දැන් ඒක රූපය අල්ලගත්තා මිනිහක් මිනිහ කෙනෙක් කියලා හිතුවා. දැන් මනුස්සද? නෑ. දැන් මනුස්ස නෙමෙයි. නොදැන බැඳුනා. අහලා තියෙනවනේ සෝපාක මිනිහකට බැඳලා කියලා. එහෙමයි. ඉතිහාසයේ කතාවක් තියෙනවා. ඔන්න. සෝපාක මිනිහකට බැඳද? බාප්පලු බැඳි. බාලහිත මෝඩහිත මිනිහට බැඳුනා. දැන් ওই මිනිහක්ද කෙනෙක්ද මිනිහක්ද? මිනිහක්. දැන් හුස්ම ටික ගියහැටි මල මිනිහ. දැන් මිනිහක් කියලා දැක්කනම් දැක්ක පඬිතියා ගැලවෙයි බැඳෙයිද? ඔව් මිනිහක් කියලා දැකපු කෙනා නොබැඳෙයි නේද? අන්න එහෙනම් බැඳුණා ගැලවුණා සංඝ. නොදැන බැඳුණා මිනිහක් බව දැක්කා හුස්ම ටික ගියහැටි මල මිනිහනේ. මැරෙන්න කලින් මැරුවා. කැමැත්ත මැරුවා. මැරෙන්න කලින් මැරුවා. එහෙමයි. කලින් මරන්න එපා. මැරෙන්නට පස්සේ බෑනේ. මේ ප්‍රතිරූපය තුල වාසස්ථානය හම්බ වුණු වෙලේ මැරෙන්න කලින් මරනවා. කවුද මරන්නේ? කාමයෙන්. ඒ කියන්නේ මේ අපේ මේ තියෙන මේ ශරීරයේ ප්‍රාණය නිරුද්ධ කරන එක නෙවෙයි. නෙවෙයි. ඒක මැරුවා නම් මැරලා මෙතනින් යන්න එකක් නැහැනේ. කාමයෙන් අන්තයට ගිහින් කාමයේ රූපේ වෙලා ගත්තා. එහෙමයි. දැන් ඉස්මුදින්න යටිපතුල් වෙනකම්ම හුතායි කියලානේ කියන්නේ.
නොදන්න නිසා අපි නොදන්න හින්දා. දැන් එතකොට මේකේ හුස්ම ටික යනකොට පණ අදින්නේ ඇයි? හුස්ම ටික තියාගන්න. ඒ පුතේ කාමයේ තණ්හාවේ වෙලිලානේ. එහෙනම් මේ දෙක එකක් වෙලා දෙකක් කරගෙනද? කාමයේ. දැන් දැන්නදී මගිනේ. කවුද කියන්නේ? කාමයේ කියනවා මගේ. එහෙමයි. ඔන්න කාමයේ මම වෙලා රූපෙට බැඳිලා කාමයේම කියනවා මගේ කියලා. දැන් කෙනෙක්ද කියන්නේ? කාමයි. කාමයේ කියනවා. කාමයට බැඳුණු රූපේ නෑ. ඒත් කාමයේ තියෙනවා. කොල් අදරු කාලේ. කොල් ළමා කාලේ. කෝ දැන් තාත් එක්ක වෙනකොට තරණේද්ද? රූපේ නෑ කාමයේ තියෙනවනේ. දැන් මෙච්චර වුණා ඔච්චර වුණා දැන් මෙච්චරයි. දැන් මෙච්චරක් කාමයේ. එහෙමයි. දැන් කාමයේ රූපෙට. දැන් කාමයේම ඒ කාමයේම ඔන්න කාමයේ කියන කොක්ක. අමුණගෙන මිනිහක් උස්සගෙන කවුද ඉස්සුවේ? මිනිස්සු. කාමයේ උස්සගෙන කොක්ක උස්සගෙන මාළුව අමුණලා වගේ. මාළුවා බිල්ලට බිලිපොත්ත ගිල්ලානේ අන්න ගිලගෙන. දැන් උස්සගෙන යනවා. දැන් උස්සගෙන යනකොට දැන් මිනිහ උස්සපු කාමයේ දකින්නවද මේක මිනිහක් කියලා? නෑ. දකින්නවද? දකින්නේ. දකින්නේ. එහෙනම් දකින්නේ නෑනේ. දකින්නේ නෑනේ පුතේ. දැන් ඒකට හුස්ම ටික ගියොත් හුස්ම ටික යනකොට එයා දැකලාද මේක මිනිහක් කියලා අතාරින්න? ඒත් දැකලා නෑ. ඒත් දැකලා නෑ. ඒ කියන්නේ තෙරණ වහන්සේ හුස්ම ටික යනකොටත් දැක්කේ නැත්තම් දැනීමක් වෙනීමක් නෑනේ. හරි එහෙමයි. දැන් ඒක නොදැන බැඳුනා. දැන් එතකොට මිනිහකට බැඳලාද කැමැත්ත මිනිහකට බැඳුනාද? කැමැත්ත මිනිහකට බැඳුනා. ඔන්න බාලයා බැඳුනා. මෝඩයා. දැන් දැක්කන බැඳින්නේ නැහැ. දැන් මේක හැම කීම වහලා. ඔන්න දැන් මං කියනවා කෙනෙක්. දැන් කෙනෙක්ද මේකේ දැන් කෙනාගේ තියෙන්නේ මොනවද? ඔන්න වැහුම් ඇරලා බලනවා. බුද්ධිය රජ කරලා වැහුම් ඇරලා බලනවා. ඔය සබහාදහමේ සූත්‍රේ හැඩ කරා. කවුද හැඩ කළේ? අම්මද? නෑ. කාමයේ රිංගුවා හැඩට ඇඳගත්තා. කාමයේ විසින් හැඩ කරා. හැඩ කළා. ඒ කියන්නේ සබහාදහම. හැඩ කළා. දැන් ඇත්ත වැහුවා. මිනිහා ඇඳුමකුත් වහලා ඇඳුමකිනුත් ඇත්ත වැහුවා. දැන් ඔක පල්ලා බැලුවොත් කාමයේ ඇති වෙයිද? ඒ කියන්නේ ඛණ්ඩණය කරලා බැලුවොත්. ඔව්. ඔන්න කාමයේ මිනියට බැඳුනා. කැමැත්ත මිනියට, කැමැත්ත මිනියට, කැමැත්ත මිනියට, කැමැත්ත මිනියට. ඒක මිනිහක් බව දැනගත්තොත් බැඳෙයිද? නෑ. අන්න කවදාද අවසන් කටයුතු? දැන් එතකොට දැන ගැලවුනේ නැත්නම් ඕක දාලා යන්න බැරුව ඕකේ පණුවෙක් වුණා. දැන් තෙන්නස දැනගෙන ගැලවුන් නැත්තම් මේකම ඇලි ඇලි ඉන්නවනේ. දන්නේ දැන් පුතාගේ උස්මට ගිය හැටිය කවුද ඔක තියාගන්නේ? තියාගන්න කෙනෙක් නැහැ. දැන් ඔයාගේ කරගත්තු හුස්ම ටික ඔන්න සබහාදහමේදී ගන්නවා. ඒතර කවුද ගන්නෙ? මගේ අය නම් බාර ගන්න ඉපාය. මගේ ඥාති ඉන්නවනම් මගේ නම්? ඔව්. බාර ගන්න කෙනෙක් නැහැ. නෑ. කවුද බාර ගන්නේ පොළව? ඔලක් කපලා වල්ලනවා. එයි. අන්න පොළවයි අයිතිකාරයා. ඒතර මෙච්චර කාල උස්සන් හිටියේ බිම්බර. පොළවට කණ්ඩ දුන්නු තරම් පොළොවමනේ කෑවේ. කෑවද කාපුවා පොළවට. ඔන්න කවුද දුන්නේ සබහාදහම? ඔන්න සබහාදහම කණ්ඩ දුන්නා. අයිතිකාරයෙක් නෙවී. මම අල්ලගත්තා. අන්න අර කාලා පොළවට දාපු දේ කණ්ඩ යනවා. දැන් මෙතන ඉන්නේ මිනිහ ඇතුලේ මිනිහෙක්ද මල පෙරේතෙක්ද? මල පෙරේතේ.
එතන ඉන්නේ අම්මද? පෙරේතයා. දරුවා මගේ කියනකොට එතන ඇතිුනේ කෑදරකම් පුතේ. පෙරේතකම. දැන් ඒ පෙරේතකම එයා නැති නොකර මැන්නට පස්සේ ප්‍රේතානාපකප්පති කියලා පුළුවන්ද? පෙන්වන්න පුළුවන්ද? බෑ. එයා දැක්කද පොළව මේ කියලා? ඉන්නේ නැද්දි? ඉඳදී දැක්කේ නෑ. ඉන්නේ දැක්කේ නෑ. ඉන්නේ නැද්දි එයා පාංශුකූල කළාද? පාංශුකූල. සියලු රූප ටික දිරයි. ඒ කියන්නේ මේ පේන එකේ සේරාගේම ඇත්ත පස්. දිරයි නම් පස්නේ. පස්නේ එහෙනම්. එහෙනම් මේ රූප බොරුනේ. එහෙනම් මම බැඳුනේ බොරුවකටනේ. එහෙනම් මා බැඳුණු තැන නේද මගේ නිවන නැති කලේ? අන්න බැඳීම නිවන නැති කරා. ඒ බැඳුණු තැනට බැඳුණු හිත නේද යන්නේ? පැහැදිලිව මැන්නස්. ඒකෝට බැඳුණු හිත නැති කරා නම් චුත වෙන්න එකක් තියනවද? නෑනේ. එතකොට චුති හිත නම් උපදින්න හේතු වෙන්නේ චුති හිතක් නැත්නම්? ඉපදීමක් නෑ. ඉතින් ඔච්චර ඒව කරන්න ඕනේ ඔකට. මැනිනස ඇයි මේවා එළියට එන්නේ නැත්තේ? මිනිසුන්ට අවබෝධ කරගන්න දැන් මේ සාකච්ඡාව මම එකයි කිව්වේ ඔබෙන් ලද ප්‍රතිචාර මත මෑන්නාසෙත් එක්ක මේ අපේ තෙරණාසෙත් එක්ක මේ සාකච්ඡාව මාලාවක් හැටියට අපිට කරගෙන යන්න පුළුවන්. ඒක ඉතා පැහැදිලිව. මොකද සිව්හෙළ නාලිකාවේ අභිප්‍රායක් තියෙනවා අපි ඔබට සත්‍ය ලබා දෙන්න. ඇයි ඔබට යම්කිසි ගමන නිමා කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ සඳහා උදව් උපකාර කිරීම. තෙරණාස ඇයි මේක අවබෝධ කිරීමට සමාජගත නොවෙන්නේ? ඇත්ත පුතේ කොහෙද එළියට යන්නේ? මට සමා වෙන්න. ඔබ වහන්සේ මේ කියන කාරණේ ඉතා පැහැදිලි. සක්සුදක්සේ පැහැදිලි පිරිසුදු දෙයක් ඔබ වහන්සේ කියනවා. ඇයි මේක එළියට නොෙන්නේ? අහන්නේ කවුද? මං හිතනවා අහන්න හුඟක් පිරිසක් ඉන්නවා. ඇහුවොත් එයා දැක්කොත් එයා ගැලවෙයි. එතකොට ඇහැට පෙවුනේ බොරු, මනින් දකින්න ඕනේ ඇත්ත. කන්ට ඇහුනේ බොරු. කටින් කිව්වේ බොරු. හිතින් හිතුවේත් බොරු. ඒ සත්‍ය දැක්කනම් ඇහෙන් බලන්න දෙයක්වත් නැහැ, කනින් අහන්න දෙයක්වත් නැහැ, කටින් කියන්න දෙයක්වත් නැහැ, ලියන්න දෙයක්වත් නැහැ, හිතන්න දෙයක්වත් නැහැ. නමුත් දැන් මේ ජීවිතේ දැන් ධර්මය අවබෝධ කරගන්න හරි සත්‍ය දකින්න හරි මේ ඇඟත් ඔය අපි කියන මේකම තියෙන. ඒතකොට මේකයි ඒකනේ ප්‍රඥාවන්තයාට පමණයි කියන්නේ. ධර්මයේ ප්‍රඥාවන්තයෙන් පමණයි. ඔව්. ඒක දැනුම නෙමෙයි. ඒක මා දුටු සත්‍යනේ මාව ගලවන්නේ. ඔබ දුටු සත්‍යනේ ඔබව ගලවන්නේ. එහෙමයි. ඒතකොට ඔබ සත්‍ය දැක්කනම් සද්ධර්මයි. ඔබ බැඳුණු එකේ ඔබට දුක. නොබදුනා නම් දුක නැහැ. දුක නැහැ. ඒක සත්‍ය දැක්කනම් දුකද? නෑ. ඒක දුක්ඛ සත්‍ය කිය ඉන්න කෙනා සත්‍ය දැක්කනම් දුකද? අන්න රිය නෑ හරිය. සත්‍ය නොදැන බැඳුනා දැන් දුක කියෝ ඉන්නවා. දුක කී රිය ගගහ ඉන්නවා. ඔන්න දැන් සත්‍ය දැක්කනම් අරිය. මගේ ප්‍රශ්නේ මෙහෙන්නාස දැන් දුක දැක ගන්නත් සත්‍ය දැක ගන්නත් මේක අරිය කරන්නත් අපේ මේ ඇටමස්ලේ නහර වලින් මේ හැදිච්ච ශරීරය මේ සරලම කරන මේ බොඩි එක මෙහෙන්නාස මේක තියාගෙන යනවා. එතකොට අපි ඇහෙන් රූප දකින්න ඒක තමයි පුතේ මේක හම්බුණු වෙලේ මේ තාවතින් චුටි කාලයකට මේක දුන්නේ. කල්ප ගානකට හම්බුනේ. අනිත් එක ඔය දේ කරගන්න පුළුවන් වෙන්නේ මේකෙදිමනේ. මේකෙදිමයි. ඒතකොට මේකෙදිම අපි දැනුමකට අහු වෙලානේ. අන්න වැඩි. දැනුමකට අහු වෙලා. ඒ කියන්නේ පොතෙන් ගත්ත දෙයකට. අන්න ඒකයි. හා වුණා දුරු කලේ නෑ. හාමුදුරු කලේ නෑ. හා වුණා දුරු කලේ නෑ. දුරු කරේ නෑ. හා වෙලාම හිටියා. හා වෙලාම තණ්හා. තැනකට කෙනෙකුට යමකට හා වුණා. බුදුන්ට කියලා හා වුණා. බෝධියට කියලා හා වුණා. චෛත්‍යයට කියලා හා වුණා. ගාථා කියලා හා වුණා.
ත්‍රිපිටකයට කියලාත් හා වුණා. ඒ කියන්නේ පිටින් පේන සේත්තම හා වුණා. මගේ කරගත්තා හිටියා රඟනවා. එතකොට මෝඩයා මම මෝඩයි කියලා දැක්කේ නෑ අනුමෝදන් කරන්න. පැහැදිලි වුණේ? මෝඩකම අයින් කරන්න දැකලාපු මෝඩ හිත අයින් කරන්න මෝඩයා දැක්කේ නෑ. ඇත්ත. අනුමෝදන් කිව්වේ තෙරුන් වහන්සේ දැන් මෝඩකමට බැඳුනා ඇත්ත දැක්කේ නෑ. ඒක හරි පැහැදිලි. ඒකවල අනු ආපු මෝඩකම ඇත්ත දැක්කම නයින් කරනවා. අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් කරනවා කියලා නේද කියන්නේ? දැන් පුතාගේ මොනවද තියෙන්නේ මට දෙන්න? පින් කරගන්න මොනවද තියෙන්නේ දෙන්න? කරගන්නවා නම් එතන මොනවද තියෙන්නේ ආයේ? මට පැහැදිලි නෑ. දැන් පින් කරගන්නවා. ඒක ගන්නවා නම් ආයේ මොනවද? දීපු දෙයට ගන්නවා නම්? ගන්නවා නම් එතන ඇලීමක් තියෙනවද? ගන්නෙ කවුද? ඒක දුන්නේ ගන්නද? දුන්නේ ගන්න නෙවෙයි. දුන්නේ ගන්නද? පින් ගන්නද? මට දාන ටික විදිහේ පින් ගන්නද? බඩගින්නටද? සියලු සත්වයෝ සුවපත් වේවා කියන කිසි කෙනෙක් බඩගින්නට කන්න දෙනවද? නෑ. එතකොට අර පින ගන්නද ඒ පිනට ඇලිලා ඒක ගණ්ඩයි මේ කරේ. ඒක ගණ්ඩයි කළේ. හැබැයි මල් ළඟ තියෙනවා නම් තියෙන්නේ පහෙන් කාපු ගොඩක්. පිනට කාපු ගොඩක්. මේ අම්බලි බින්දගත්තු පින එහෙන් කනවා. අහලත් කනවා. කටිනුත් කනවා රස බලනවා. කතා කරලත් බලනවා. කනාහිනුත් බලනවා. ගන්නවා කනවා. දැන් දෙත් ගන්නවා. ඒ ගත්තු කොට තමයි දෙන්න වෙන්නේ. ඒ කියන්නේ මං ගත්තු මෝඩකම් ටිකමයි දෙන්න වෙන්නේ. ඒක මහා ගැඹුරු කතාවක් මෑන්නාස මාව ලොමු දැහැගන්නවා. දැන් එතකොට පින් අනුමෝදන් කරන්න පින් දෙන්න තව කෙනෙකුට ඔබ වහන්සේට මම දානේ හැන්දක් බෙදලා ඔබ වහන්සේට චීවරයක් පූජා කළා ඔබ වහන්සේට ගිලම්පස දෙයක් පූජා කළා මගේ හිත පිනා ගිල්ලා හදයන් පුනාති පුඤ්ඤං වෙලා ඒ ඇතිවෙච්ච සිතුවිල්ල හරහා එතකොට පුතේ පුණ්‍ය පාප පහිනස්ස කියන්නේ පුණ්‍යාභි සංඛාර අපුණ්‍යාභි සංඛාර අවිද්‍යාව පත්‍ය සංඛාරා ඔය කට්ටිය කියන්නේ සංස්කාර අවිද්‍යාව නම් අවිද්‍යාව නිවන්ට හේතු වෙනවද? නෑ. නෑනේ. දැන් මා සතු නම් මම පෙරේතනේ. මා සතු කරගත්තු දුන්නු දේ මම පෙරේතනේ. දෙන්වහන්සේ එතකොට දැන් දුන්නු දෙයකින් මගේ හිත පිනා ගිහිල්ලා යම්කිසි චිත්ත ප්‍රසාදයක් ඇති වෙනව නේද? ඒක ඔබටනේ. ඉතින් ඒ ඇති වෙන චිත්ත ප්‍රසාදය තව කෙනෙකුට එතකොට මන් දීලාද ඒක? මම ඇති කරගෙන තියෙන්නේ. ඒකනේ. ඒක දෙනකොට Taman තුල ඇති උනේ. දෙන්නේ ඔබේ දේද? දැන් පුතා විපාසෙටම වතුර එකක් ගෙනත් දෙනවා. කාගේද වතුර එක? කාගේද වතුර ටික? අයිතිකාරයක් නෑ. අයිතිකාරයෙක් ඉන්නවද? නෑ. නෑනේ. ඒක හම්බුනේ කොහෙන්ද? සබාදහමෙන්. ඒක සබාදහමන්නේ පින් දෙන්න ඕනේ නේද? සබාදහම මුකුත් බලාපොරොත්තු නැතුව දෙනවා. එහෙමයි. දැන් ඔය හුස්ම ටික ගන්නේ කාගේද? සබාදහම. සබාදහමට පින් දෙනවද? නෑ. දැන් ඇහැ දුන්නොත් පුතාගේද? මගේ ඇහැ ගලවලා මං විශ්වවිද්‍යාල පරිත්‍යාග කරනවා. දැන් ඒක ඔයාගේ කරගත්තා. මෝඩයා එදා. හැබැයි ඔයාගේද? මගේ නම් නරක නොවේ තියාගන්න පුළුවන් වෙනව නේද? ඔව්.
මගේ නම් දාලා යන්නේ නෑනේ. දාලා යන්නේ නෑනේ. එහෙමයි. හැබැයි මගේ නම් දාලා යන්නේ. ඒකට එහි පණුවෙක් වුණොත් එතනනේ. එළේ ඔයාගේද? තෙරින් වහන්සේ මේ ගමන එහෙනම් අපි නිමා කරගන්නේ කොහොමද? මගේ නෙවෙයි නම් ගමන ඉවරයි. එකක්වත් මගේ නෙවෙයි නම් ගමන ඉවරයි. දැන් මේ ජීවත් වෙලා ඉන්න කාලේ ඔබ වහන්සේගේ අතින් ඉස්සලා කියුණා මේ අපේ කටින් අහයි ඇසෙන් කනින් මේ ඉන්ද්‍රයන් වලින් ගන්න දේවල් මෑනස් මේ දැන් අපිට මේවා ගන්න සිද්ධ වෙනව නේද? කිසියම් ඇලීමකින් හෝ නොඇලීමකින් හෝ ගන්න සිද්ධ වෙනව නේද? මේ මොකද ජීවත් වුණොත් නේද අපිට මේක කරගන්න මේක පරිපූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ. දැන් එතනට අපි ජීවත් වෙනවා කියන්නේ මේක පවතින්නේම නෑ කියලා තේරුම් ගන්නවා. අපි ධහම තේරුම් ගන්නවා කියන්නේ මේක අයිති නෑම කියලා දකිනවා. දැන් මගේ ලෙඩේ සනීප කරගෙන දැන් ඔන්න සමහර කෙනා මේක සනීප කරගෙන ඉන්න ඕනේ මේක තේරුම් ගන්න. මේක සනීප වෙන්නෙම නෑ. මේ කුණක් සනීප වෙයිද? කැහි සෙමයි සොටුයි ලේයි සරවයි කබයි කඳුළුයි තියෙනක සනීප වෙයිද? කවදාවත් සුව වෙන්නේ නෑනේ. ඒකට මේකට කොයි දොස්තර මහත්තයා බේත් දීලා සනීප කළේ? හැබැයි මට මේක සනීප වෙන්නෙම නෑ මේකෙන් වැඩක්ම නෑ කියලා හිතුවනම් සනීපයි. දැන් හිතින්නේ මේක කරගන්න ඕනේ. හිතින් තමයි. ඒකට අතරින් වහස හිත තියෙන්නෙත් ඔය මේ කොහේ හරි මේ සෙම කොට කැහි කොට අස්සෙනේ. ඒකනේ. එතකොට හිත දකින්න ඕනේ මේක වැඩක්ම නෑ කියලා දැක්කම සනීපයි. එතකොට දැන් අර ඇඟට හැදෙන ලෙඩේ සෙම වෙන්න පුළුවන්, හොටු වෙන්න පුළුවන්, කබු වෙන්න පුළුවන්. ඒකෙන් අර හිත මානසිකව දැඩිව පීඩා විඳින ඒ පීඩිත ස්වභාවය සූපත් කරගත්තොත් නේද අපිට හිත පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. සූපත් කරගන්න හදන්නේ මගේ එක නේද මේ? මගේ කරගත්ත නිසා. තිලවයි. මගේ නොවුණු හිත සුවපත්නේ. නේද? මගේ නොවුණු හිත සුවපත් නේද? ඔව් මගේ නොවුණා නම් ආය දෙයක් නැහැ නේද? ඔන්න යමකට කෙනෙකුට තැනකට බැඳුණා. බැඳුනේ ඇත්ත නොදැන. ඇත්ත දැක්කනම් බැඳෙන්න එකක් නැහැ. එතකොට බැඳෙන්න එකක් නැත්නම් ගැලවුණානේ. දැන් කොයි කැලටද බැඳෙන්නේ? දැන් ඔන්න මේ කැලල කපලා අයින් කළොත් ඔන්නක දැන් වෛද්‍යවරයා කියනකො සනීප වෙනවා. දැන් පුතා කැමති ඔය කැලල කපලා සනීප වෙන්නනේ. නේද? ඔය කැලල කපලා සනීපුණු පමණින් පුතාගේ හිත සනීපුණාද? නෑනේ. හැබැයි ඕක සම්පූර්ණයෙන්ම කපලා අයින් කළා නම් ඒත් හිතනම් සනීප වෙන එකක් නෑ. ඇයි? දැන් මගේ එකක් නෑනේ. එහෙනම් මට ප්‍රශ්නයක් නෑ. මේ කියන සමහර කාරණා ඔබ එදා මෙදා තුර අහපු දහම් කරුණු වලට වඩා හාත්පසින් වෙනස් වෙන්න පුළුවන්. සමහර විට සමහර කෙනෙකුට මේ කියන දේවල් මොනවාද මේ අපබ්‍රංශ කියලා හිතෙන්නත් පුළුවන්. මොකද අපි මේ වෙලාවේ කරන්නේ මාධ්‍ය කටයුත්තක් නිසා. නමුත් තෙරුන් වහන්සේ නමුත් කියන තැනින් එහාට අපි හිතුවොත් මිනිස්සු කොහොමද මේක තේරුම් ගන්නේ? සරලව මේ අසරණ මිනිස්සු කොහොමද දහමට ඒ කියන්නේ ආගම ඕනෑම කෙනෙකුට බුදුහාමුදුරු ධර්මයේ දේශනා කරලා තියෙන ඕනෑම කෙනෙකුට මිනිසත් බව ලැබපු ඕනෑම කෙනෙකුට කොහොමද මිනිස්සු මේක තේරුම් ගන්නේ? හිතන්න ඕනේ. මොකක්ද හිතන්නේ? දැන් ඔය රූපය වලලපුවාම දැන් මැරෙන කෙනෙක් ඉන්නවා කියන්නකෝ. එයා වලී. වල හාරලා බැලුවොත් ඉන්නවද? නෑනේ. ඒකෝ දැන් කාපු ටික වලී. ඔන්න දැන් ඒ ටික පාස්. රූපෙත් වලී. ඒ ටිකත් පාස්. එතකොට ඇඳපු එක පාස්. එතකොට මේ සේරම පාස් නම් මොකද්ද මෙතන තියෙන්නේ? බොරුවක්. එතකොට මේ ඇත්ත දකින්නකොට මේක දැන් මම ඒ ඇත්ත දැක්කනා. ඒ බොරුවෙන් ගැලවිලා නේද? ඔව්. එහෙමයි. ඒක මගේ වූ බොරුවෙන් ගැලවෙන්න බව දන්නවද සෙනඟ? අන්න ඒක දන්නේ නැහැ. මගෙන් නිදහස් වෙන්න ඕන නයින් නිදහස් වෙන්න. මගෙන් නිදහස් වෙන්න ඕනේ බයෙන් නිදහස් වෙන්න. මගෙන් නිදහස් වෙන්න ඕනේ දුකෙන් නිදහස් වෙන්න. ඒක දන්නවද? ඒක දන්නේ නැහැ. ඉතින් කාගේද වරද? නොදන්නකම.
නොදන්නකම කියන්නේ තෙරෙන් වහන්ස ඕක කියලා දෙන්න කෙනෙක් නැති එකද? මේ රටේ අනන්ත අප්‍රමාණ පන්සල් වල වැඩ වාසය කරන පූජනීය මහා සංඝරත්නය උන්වහන්සේලාට දොසක් කියන්න බෑ. උන්වහන්සේලා මේක පැහැදිලි කරලා දෙනවා මදි කියලාද ඔබ වහන්සේ කියන්නේ? දැන් පන්සල හදන්න පහෙන් ගන්න ටික අයින් කරන්න එපාය. ඒක පන්සල හැදෙනවනේ. හිතේද හැදෙන්නේ පන්සල? හිතනේ පන්සල වෙන්නේ. හැබැයිට පහෙන් ගන්න ටික අයින් කරනකොට පන්සල හැදිලා. එතකොට චෛත්‍යයත් හැදිලානේ, චෛතසික හැදිලා. අයින් කරපුවා මොනවා හිතන්නද? මොනවා ගැන ආස කරන්නද? මොනවා ගැන දුක් වෙන්නද? මොනවා බය වෙන්නද? මොනවට අඬන්නද? මොනවට බැලපෙන්නද? ඒක චෛතසික හැදිලා. අවබෝධය පන්සල හැදුවා. අවබෝධයේ චෛත්‍යයත් හැදුවා. අවබෝධයේ බෝධියත් හැදුවා. අවබෝධයේ බුදුගේත් හැදුවා. ඒක අවබෝධයේ බෝධියේ බුදුනොත් ඉන්නවා. ඉන්නවනම් බුද්ධ දේශනාව හම්බෙනවා. දැන් මේ කාලේ බෑ කියනවනම් පාරමී පුරන්න ඕනේ කියනවනම් මේ ඔක්කොම එතකොට හිතින් කරන්නේ නැතු ඉතින් සබහාදහම පැවැත්තුවා. මිනිහා වුණා. දැන් මේ සබහාදහමනේ කෙනෙක් වෙයි. මේ සබහාදහම කියලා කවුද දන්නේ? සබහාදහම කෙනෙක් කියලා මම හිතෙනකොට අන්න සබහාදහම දන්නවා ඒ හිතපු අන්න කෙනෙක් කියලා හිතපෙකට දඬුවම් කරන්න. ඒකට මට හම්බෙනවා කුණක්. කෙනෙක් නෙවෙයි කුණක්. කෙනෙක් නෙවෙයි කුණක්. කුණක්. දැන් ඒතකොට සබහාදහම මගේ කරගත්තු වරදට සබහාදහමෙන් කුණක්. සමාවෙන්න මෑන්නස් එතකොට කුණක් වෙන්නේ මේ අපේ අර පටවිය ඒ ටික පිට වුණාමනේ කුණක් වෙන්නේ. ඔව්. එතකොට මගේ වූ වරදට මගේ කරගත්ත වරද. දැන් මේ සබහාදහම කියලා කවුරුත් දන්නවද? දැන් ඔබ වහන්සේ මම සබහාදහම. ඔව්. කෝටි සංඛ්‍යාත මිනිස්සු සබහාදහම. සබහාදහම. බල්ලෝ පූස සත්තු ඔක්කොම තේරම සත්තු සබහාදහම. පැහැදිලි. එතකොට ඒ සබහාදහමෙන් රූපයක් හම්බුනේ සබහාදහමට අයිතිකාරයෙක් නෑ. සබහාදහම අයිතිවාසිකම් කියන්නේ අයිතිවාසිකම් කියපු වරදට. වරදට දඬුවමට මේක දුන්නේ දඬුවමෙන් මිදෙන්න. මෙයා දඬුවම් ලබන්නෙක් වෙලා. එයි අනුමෝදන් කරන්නේ නැතුව පින් අනුමෝදන් කරනවා. මෝඩකමෙන් මිදෙන්නේ නැතුව පින් අනුමෝදන් කරගෙන සියල්ල සබහාදහම අයිතිකාරයෙක් නෑ. අයිතිකාරයෙක් නැති එක අයිතිකාරයෙක් වර්ධෙන් මිදෙන්නයි ඕනේ. ඒතකොට නිවන තියෙනවා. එතන තියෙනවා. එතනම නිවුණු හැම මොහොතකම නිවන. මේ මොහොතේ ආසාව ඉපදුන ආසාත්ව ආස කරන්න දෙයක් නැහැ. එතනම බුද්ධ. එතනම නිවන. එත්තේසං උපජ්ජමාන. වචනක් දාලා. වචන නැහැ. වචන නෑ. ඒක වචනයකට දැම්මම ආයි වචනයකට අහු වෙලා. වචනේ මේක ඇතුලේ. හිත හිස්ද? ඒකට හිත හිස්ද? හිත පිරීලා. ඒකට කොහොමද පහළ තැනින් ඔබ අධිගමයට යන්නේ ඉහළට යන්නේ? භාෂාවක් දාගත්තාම ඔබ වහන්සේ කියන්නේ ඒ එතනම නිවෙන්න. මෙතනම නිවන. නිවුණු හැම මොහොතකම නිවන. බුදු කෙනෙක් නැති බුදු බව. බුදු කෙනෙක් නැති බව නැසන නිසා බුදු. බුදු එහෙමයි. ඒ නැති බවයි බුදු බව. නැති බව තුලයි බුදු බව තියෙන්නේ. බුද්ධ කියන්නේ ඒකනේ. තියෙන බව තුල චක්‍රය. නැති බව තුල මොකක් චක්‍රයක් මොකක්ද කරකෙන්නේ? කරකෙන්න එකක් නැහැනේ. නෑනේ. ඒ සාධර්මයේ තුල චක්‍රයක් නෑ. ධර්ම චක්‍රය. සාධර්මයේ තුල දේශනා කරන්න දෙයක්වත් නෑ.
ඒක කොහොමද වෙන්නේ තෙරණ වහන්ස දැන්? ඇයි පුතේ සත්‍ය දකින්න කියනවා විතරනේ. දකින්න ඕනේ ඔබනේ. සත්‍ය දකින්න මාර්ගය දේශනා කරන්න බෑද කෙනෙකුට? සත්‍ය දකින්න කියන්න පුළුවන්. සත්‍ය දකින්න මාර්ගයක් දැන් මට කොළඹ යන්න ඕන නම් කොළඹ යන්න මාර්ගයක් තියෙන්න එපේ. දැන් කොළඹ යන මාර්ගයෙන් මේක මෙවෙලි යන්නේ කන්නේ. ඒක හරි. ඒක හොඳ විග්‍රහයක් ඔබ වහන්සේගේ. අර කිව්වත් වගේ කොළඹ යන පාරක් නෙවෙයි මේක මේ මොහොතේ නිවි යන එකක්. මේ මොහොතේ ඔව්. හැබැයිට එහෙනම් එතකොට රංජනේ නෑ රාමනේ නෑ නේ රංජනාව එතනම නේ රංජනා. සිරිසත් ධර්මයේ ඔබ අසා ඇති. සිරිසත් ධර්මයේ දේශනා කරන පූජනීය මහා සංඝරත්නය මේ වෙනකොටත් මේ රටේ විවිධ ස්ථානවල වැඩ ඉන්නවා. සිරිසත් ධර්මයේ දේශනා කරන අපි කියවා ගන්න නිවන් මාර්ග දේශනා කරන. හැබැයි තෙරින් වහන්සේ දේශනා කරන මේ කරුණු ඔබට මට ආධුනික ඇති. හැබැයි මේ කරුණු දෙස ගැඹුරින් අපි සලකා බැලුවොත් අපිට මොකක් හරි එකක් හම්බ වෙයි. තෙරින් වහන්සේ හම්බ වෙයිද? අපි වැඩසටහන බැලුවොත් හම්බ වෙයි. ඈ? බැලුවොත් හම්බ වෙයි. හෙව්වොත් හම්බ වෙයිද? හෙව්වොත් හම්බ වෙයි. සොයන්නාට හම්බ වෙයි. සත්‍ය සොයා ගියා සොයාගත්තා හොයලා දෙන්න බෑ හොයා ගන්න ඕනේ. හරි. එහෙනම් අපි වැඩසටහන නවත්තමු හොඳම තැනකින්. හොයන කෙනාට හම්බ වෙනවා. සෙව්වොත් හම්බ වෙනවා. මන් දන්නවා ඔබ හොයනවා කියලා. මොකද මමත් හොයනවා. මම හොයන නිසායි මම ඔබට හොයන්න කියන්නේ. ඔබ හොයන බව දන්න නිසායි මම මේ ඔබට ගේන්නේ. හොයන්න පටන් ගන්න ඕනේ පළවෙනි පියවර මොකද්ද? අපි එතනින් නවත්තමු කතා බහ. මොකද්ද මට දැන් දැනුනේ එතනින් පටන් ගන්න. මොකද්ද මට දැනුනේ දැනුන දේ කාගේද? මොකද්ද දැක්ක දේ කාගේද? මොකද්ද ඇහුව දේ කාගේද? කෙනෙකුට දැනුනොත් මගේ දරුවෝ අනේ මේ මගේ දරුවෝ මේ මගේ දේපල මගේ තියෙන අර දේපල මේ දේපල මගේ තියෙන යාන වාහන ටික මේ වගේ සිතුවිල්ලක් දැනුනොත් එයාට ගමනක් නැහනේ. එතකොට දැන් එයා ඊට කලින් දැක්කොත් දැන් හුස්ම ටික ගියොත් මගේද? මොකද ඔබ වහන්සේ කිව්වත් දැනුන දෙයින් පටන් ගන්න කියලා. ඔව්. ඔව් දැන් හුස්ම ටික හිරුණා. දැන් ඒකට මම මේ ලෝකේ සේරම අතහැරලාද? එහෙනම් අර ඒකට මම දැන් යන්න සූදානම්ද? ඒකට මම එතනම. ඊතර නෑ. අයිතිය තුල එතන නවතිනවා. අයිතිය තුලම අයිතිය තුලම එතනම නවතිනවා. එතනම නවතිනවා. ඊතර නෑ. සමාවෙන්න එතන නවතිනවා. ඊතර නෑ. ඊතර කිව්වේ? ඒ ඉතින් අයිතිය තුල නවතිනවා. අයිතිය නැත්නම් ඊතරනේ. අල්ලගත්ත එතන අපෑරියොත් ඊතර. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය තෙරින් වහන්සේ දෙන්න පුළුවන්ද? මම අදිෂ්ඨාන කරනවා එහෙමත් බැයිද? බෑ පුතේ. මට අදිෂ්ඨාන කරන්න බැයිද? කවුරුවත් බෑ. කිසි එහෙනම් මම අදිෂ්ඨාන කරලා ලෝකේ සේරම ගලවගෙන. මට ඕනේ ඔබ වහන්සේත් එක්ක යලිත් වැඩසටහන් ටිකක් කරලා රටේ ජනතාවට ලබා දෙන්න. ඔබ වහන්සේ මට කැමැත්ත පළ කරනවද? මම ඕනෑම වෙලාවක සූදානම් පුතේ. එහෙනම් අපි වැඩසටහන නිමා කරමු. ඇත්තටම අපි බණ අහන්න ආවේ තෙරින් වහන්සේ මුණ ගැහෙන්න ආවේ මගේ මිත්‍රයෙක් එක්ක මගේ ජංගම දුරකථනයෙන් මේක රූපගත කරන්න ඕනේ කියලා. තාක්ෂණික දෝෂ ඇති, රූපරාම වල අපහැදිලිතා ඇති. අපිට දහස් වාරයක් සමා වෙන්න අපි උත්සාහ කරනවා. ඔබ අපිට යෝජනා කරන්න මේ ධර්ම දේශනා මාලාවක් හැටියට මේක ගේන්න ඕනේද නැද්ද කියලා. ඔබට යමක් ගන්න තියෙනවා නම් අපි එතනින් උකහාගෙන ඔබට මේ දේ දෙනවා. එහෙමනම් තෙරින් වහන්සේ අපි බොහොම ඉක්මනට යලිත් මුණ ගැහෙමු. අවසරයි එහෙනම්. අවසරයි. සිව්හෙල ටීවී නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔබ දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අර සීනුවත් ක්ලික් කරන්න. ඊට පස්සේ අපි දාන්න හැම වීඩියෝ එකක්ම දාපු ගමන්ම ඔබේ ජංගම දුරකථනයට ගෙන්ව ගන්න පුළුවන්.